විසේනිකත්වා පනයේ චරන්ති දිට්ඨිහි දිට්ඨින් අවිරුජ්ජමානා තේසු ත්වං කිං ලභේතෝ පසුර යේ සීධනත්ති පරමුග්ගහිතං කෙලෙස් මාර සෙනගනසා සදහම් තුල සිටින කෙනා වාදයකින් වාදයකට ගැටි නොයත්මය කිසි දින පසුරයෙනි ඒ අය තුල කාවද ඔබ සොයා යන්නේ දැඩිව ගත්තු කිසිම දෙයක් නොමැතිය ඒ උදවිය තුල අතත්වං පවිතක්ක මාගමා මනසා දිට්ඨි ගතානි චින්තයන්තෝ ධෝනේන යුගං සමාගමා නහි ත්වං සක්ඛසි සම්පයාත වේති සිතින් ගොතාගත්වාද තුල තම සිත පටලවගෙන වාද බරක් හිසින් අරන් ඔබ නම් මෙහි සිටින නමුත් කෙලෙස් නැසූ මුනිවරුහා එකට එක දොඩමින් සිටින්ට සිතා සිටිය නමුත් ඔබට එය කල නොහැකිය කිසි දින. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න කැමති ශ්‍රාවකයෙකුට ඒ ධර්මයේ තුලට පැමිණෙන මූලික කාරණාවක් වශයෙන් පෙන්වා දුන්නා. තමන් තුළ තියෙන අතිමාන්‍යයෙන් හටගත් වාදේ බැහැර කිරීම. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අවසාන ගාථා දෙකෙන් පෙන්වා දෙන්නේ මේ පසුර තාපසයාට, පසුර පරිබ්‍රාජකයාට මේ ශාසනය තුල ඔබේ අදහසට ගැලපෙන අය හොයාගන්න ලැබෙන්නේ නැහැ කියන කාරණාව තවදුරටත් ඉස්මතු කිරීමක්. එතකොට ඒකෙදී භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා කෙලෙස් මාර සෙනග නසා සදහම් තුල සිටින කෙනා වාදයකින් වාදයකට ගැටි නොයත් මේ කිසි දින පසුරෙයිනි ඒ අය තුල කවද ඔබ සොයා යන්නේ දැඩිවගත්තු කිසිම දෙයක් නොමැතිය ඒ උදවිය තුල. මේ ලෝකේ යමක් දැඩිව ගන්නේ කෙලෙස් සහිත කෙනා. මේ විදිහට වෙන්න ඕනේ, තියෙන්න ඕනේ කියලා කෙලෙස් සහිත කෙනා තමයි මේ ලෝකයේ සියල්ලම දැඩිව ගන්නේ. නමුත් ජීවිත යථාර්ථය අවබෝධ කරගෙන කෙලෙස් නැසූ කෙනෙකුට මේ ලෝකයේ කිසිවක් ගැනීමක් නැහැ. කිසිවක් තමන්ගේයි අදහසක්වත් නැහැ. කිසිම කාරණාවක් සම්බන්ධයෙන් කෙලෙස් සහිත වූ බන්ධනයක් නැතිකොට ඔහුට මේ ලෝකයේ වාදයකට පැටලෙන්න උවමනා කරන අභ්‍යන්තරික ස්වභාවයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් එහෙම නැති කෙනෙක්ගෙන් කුමක්ද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා ඒ වගේ නැති පිරිසකින් බුදුරජාණන් වහන්සේ අහන ඒ වගේ කෙලෙස් දුරු කරපු මුළුමනින්ම ඒ වාදයෙන් හට ගන්න තැන ප්‍රහාණය කරපු ඒ වගේ ස්වභාවයක් කිසි අයුරකින් හිතේ නැති පිරිසක් තුලින් ඔබ බලාපොරොත්තු වෙන්නේ කුමන ආකාරයේ වාදයක්ද කියලා අහනවා. ඒක හරියට මේ වගේ. දැන් අපි ගත්තාම ආකාශයේ චිත්‍ර අඳින්න පුළුවන් කමක් නැහැ. හිස් අවකාශයේ චිත්‍ර අඳින්න බැරි, හිස් අවකාශයේ පිහිටන්න තැනක් නැහැ.
වර්ණ, හැඩතල. ඒ නිසා හිස් අවකාශයේ චිත්‍රයක් අඳින්න බෑ. හිස් අවකාශයේ චිත්‍රයක් අඳින්න නොලැබෙන්නේ යම්සේද. ඒ වගේම දියෙහි ඉරක් ඇඳලා ඉර පවත්වන්න බැරි ආකාරයෙන් සිටින්නේ යම්සේද. අන්න ඒ වගේ බුද්ධ ශාසනය තුල පැවිදි බවට පත් වූ හෝ ධර්ම අවබෝධ කරපු හෝ යම් ගිහි පැවිදි ශ්‍රාවක පිරිසක් ඇද්ද, ඒ ශ්‍රාවක පිරිස අතර එහි මාර දැඩිව ගත්තු කිසිම දෙයක් නැති නිසා වාදයකට හේතුවක් ඒ උත්තමයන් තුල උපදින්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ වදාළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිතින් ගොතාගත් වාද තුල තම සිත පටලවාගෙන. දැන් ඔබ ඔය පසුර ඔය වාද හදාගෙන තියෙන ඔබේ හිතින්. ඒවා වාදයකට දැන් පටලවාගෙන තියෙන්නේ. වාද බරක් හිසින් අරන් ඔබ නම් මේ සිටින නමුත් දැන් ඔබ වාද කරන්න හිතාගෙන යාවේ මේ මහා පිරිසක් පිරිවරාගෙන. දැන් කතා කරගන්නත් බරව ගොළු වෙලා ඉන්නවනේ. ඒතර ඔබේ හිසේ තියෙන දැන් මහා බරක්. වාද කරලා ශ්‍රමණ ගෞතමය පරද්දන්න ඕනේ. වාදයෙන් පරාජයට පත් කරලා ජය ගන්න ඕනේ කියලා ඔබේ අපේක්ෂාවක් තියෙනවා. කෙලෙස් නැසූ මුනිවරු හා එකට එක දොඩමින් සිටින්ට සිතා සිටියේ නමුත් ඔබට එය කළ නොහැකි කිසි දින. දැන් කෙලෙස් නොමැති මුනිවරු එක්ක ඔබ එකට එක කියලා දොඩවලා වාද කරලා තරක කරලා යම් විදිහකින් ඔබ හිතාගෙන හිටියානම් තථාගතයන් වහන්සේව පීඩාවට පත් කරන්න, වෙහෙසට පත් කරන්න. ඒතර ඔබට කවදාකවත් ඒක කරන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව නිකලෙස් උත්තමයෙකුගේ ප්‍රකාශයන් තුළ වාදයක් නෙමෙයි තියෙන අවබෝධයකට උවමනා කරන යමක්. ඒ නිසා අවබෝධයට උවමනා කරන දේ ඔබට අහන්න ලැබෙනකොට ඔබට වාදයකට ගත යුතු දෙයක් එතන නොලැබේවි. දැන් බලන්න සාරිපුත්‍රයන් වහන්සේ මුලින්ම ඒ කාරණා ප්‍රකාශ කරද්දී මේ කෙලෙස් මිනිස්යාට මිනිස්යා බලාපොරොත්තු වෙන මොකද්ද කියලා අහුවාම පසුර තාපසය එතකොට සාරිපුත්‍රයන් වහන්සේ වදාළේ මිනිස්යාගේ හිතේ තියෙන සංකල්ප රාගය තමයි මේ පුද්ගලයාගේ කැමැත්ත. එතකොට පසුර කිව්ව නෑ ඒක වෙන්න බෑ. එහෙම නෙමෙයි. ඇහැට පෙනෙන රූපේ තමයි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සයා, පුද්ගලයා. කනට ඇහෙන ශබ්දය තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා අරයා වෙනස් කරා. නමුත් සාරිපුත්‍රයන් වහන්සේ තවත් ගාථාවලින් මේ ප්‍රකාශය තමන් වහන්සේ කර ප්‍රකාශය ඒ කියන්නේ ඒක තවදුරටත් තහවුරු කරලා පසුර තාපසයාගේ වාදයේ බිඳිනවා. එතකොට ඒකේ සාරිපුත්‍රයන් වහන්සේ වදාළේ සත්‍යය. උන්වහන්සේ ජය ගන්න අදහසින් කියප එකක් නෙමෙයි. උන්වහන්සේට දිනන්න අදහසක් තිබුණේ නැහැ. උන්වහන්සේට තිබුණේ ඒ කියපු ප්‍රකාශයට සත්‍ය කාරණා මතු කිරීමක් පමණයි. ඒ නිසා ඒ සත්‍ය කාරණාව කරුණු සහිතව මතු කරද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක වාදයක් නේ කියලා. නෑ ඒක වාදයක් නෙමෙයි. ඒක නිවැරදි කරුණු මතු කිරීමක්. එතකොට ඒ කාරණා වාදයකට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්‍රයන් වහන්සේ ඒ විදිහට ප්‍රකාශ කරද්දී මෙයාට උත්තර නැති වුණා. කියාගන්න දෙයක් නැති වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වාදයකට හේතු වෙන මූලික කරුණ අතිමානී වශයෙන් පෙන්වලා දෙනකොට ඒ වගේම ගුස්තිකාරයෝ වගේ මයිත් එක්ක මේ වාද කරන්න ඔබ මම මේ වගේ ගුස්තිකාරයෙක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනකොට ඒ වගේම මේ කෙලෙස් රහිත තැනැත්තාගේ ශ්‍රාවකයාගේ සිතේ කිසිම ආකාරයක වාදයේ පිණිස අපේක්ෂාවක් නැහැ. වාදය කරන ලෝකයේ කිසිවකට බැඳෙන්නේ නැති කෙනෙකුට වාදයක් කිරීම කෙසේවත් නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මේ පසුර තාපසයාගේ හිත මොන වගේ තත්යකටපත් වෙන්නේ නැද්ද? මේ පසුර තාපසයා කොයිතරම් ඒ තමන් සමහරට ඒ නුවණ තිබුණා නම් පසුර තාපසයාට ජය ගන්න පුළුවන්. නමුත් පසුර තාපසයාට තාම බැරි වුණා ඒ අකුසලයෙන් මිදෙන්න. ඒතර මෙයා කට ඇරගන්න බලාගෙන ඉන්නේ වාද කරන්න. බුදුරජාණන් වහන්සේ මේ විදිහට අවවාද කරද්දී කරුණු කියද්දී දේශනා කරද්දී පවා මේ පසුර තාපසයා කට ඇරගෙන හිටියේ වාද කරන්න බලාගෙන. ඉතින් මේක තමයි පින්වත්නි ධර්මයක් යෝනිසෝ මනසිකාරයක් හිතේ නූපන්න අකුසල වලින් හිත පිරුණ මෝහයෙන් හිත යට වෙච්චි පුද්ගලයාට සිද්ධ වෙන දේ. ඒ නිසා ලෝකේ ධර්ම අවබෝධ කරන ගිහි පැවිදි ශ්‍රාවකයන් වෙයිද ඒ ශ්‍රාවකීන් තමන්ගේ පාඩුවේ ධර්මයේ පුරුදු කරලා තමන්ගේ අවබෝධය තුළ පිහිටලා
නිකලස් බවට පත් වෙනවා. නැත්නම් මේ වැඩ පිළිවෙලට පැමිණෙනවා. සසර දුකින් නිදහස් වෙනවා. නමුත් වාදයට පැටලිච්ච කෙනා හැමදාම වාද කර කරම ලෝකේ වාදේම සොයමින් ආයිමත් දෙවනි උප්පත්තියක්ම ලැබමින් මේ සංසාරේ ගමන් කරනවා. ඒ නිසා අපේ தത്വයට පත් වේතු නැහැ. අපේ ජීවිතය ධර්මානුකූලව අපි හසුරුවා ගන්නට ඕනේ. ඒ නිසා මේ ස්වභාවය අපිට ඕන වෙලාවක උපදින්න පුළුවන්. දැන් ඔබ සමහරට අසපුවකට ගියත් නැත්නම් පන්සලකට ගියත් නැත්නම් දහම් පදයක් ඇහුවත් මොනවා හරි ඇහුවත් නෑ ඕක මෙහෙම නෙමෙයි අර එහෙමයි තිබුණේ අර එහෙම නෙමෙයි මෙහෙමයි තිබුණේ. ඔය කියන විදිහේ නෙමෙයි. ඒකේ තියෙනවා සහිතම් මේ අසහිතන්තේ. ඒ කියන්නේ ඔබ මම කියන දේ කරුණු සහිතයි ඔබ කියන දේ කරුණු සහිත නෑ. ආදී වශයෙන් නොයෙක් වාද තර්ක උපදවා ගන්නවා. ඉතින් මේ වගේ ස්වභාවයක් එනකොටම ඔබ තේරුම් ගන්න මේක අකුසලයක් කියලා. මේක නොකළ යුතු දෙයක්. ශ්‍රාවකයෙකුගේ ජීවිතය තුළ මේ කාරණාව නොපැවති යුතු දෙයක්. හැබැයි ඒක තමන්ට තැනක් ලබා ගැනීම පිණිසයි ඒක කරන්නේ. එහෙම නැතුව කෙනෙකුට ධර්මයෙන් උපකාර කිරීම පිණිස ඊළඟට ධර්මයේ මතු කිරීම පිණිස ධර්මයේ චිර පැවැත්ම පිණිස ධර්මයේ අවබෝධය කරගන්න කෙනෙකුට උපකාර පිණිස යමක් පැහැදිලි කරලා දෙනවා නම් අන්නේ කාරණාව තුළ ඒක වාදයකට අයිති වෙන්නේ නැහැ. ඒ වගේම ඒක අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සිද්ධිය. තරුණාංශේ ඒ පසුර තාපසයා හිටවපු දඹාත් බිඳලා දැම්මේ මේ දහම් කාරණා මතු කිරීම පිණිස. එහෙම නැත්නම් උන්වහන්සේට වාදයකට උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් දේශනා කරන්නේ තමන් වහන්සේ සමග වාදයට එනවා මිසක් ලෝකයේ තමන් යන්නේ නැහැ කවුරුවත් වාදයට පොළඹව ගන්න. වාද කර කර පරද්දවන්න යන්නේ නැහැ කියලා. එතකොට ඒකට හේතු උන්වහන්සේ පෙන්ලා දෙනවා බුදුරජාණන් වහන්සේ තුල තථාගතයන් වහන්සේ තුල අස්මිමානයක් නැතිකම. අස්මිමානය දුරු වෙන්නේ අනිත්‍ය සංඥා වැඩිවීමෙන්. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, විඥානං අනිච්ඡanti. රූපය අනිත්‍ය වශයෙන්, විදීම අනිත්‍ය වශයෙන්, හඳුනා ගැනීම අනිත්‍ය වශයෙන්, සංස්කාරයන් අනිත්‍ය වශයෙන්, විඥානය අනිත්‍ය වශයෙන් නුවණින් විමසලා වැඩිම තුල තමයි මේ කෙනෙකුට තියෙන අස්මිමානය, අතිමානය, මාන සියල්ලම ප්‍රහාණය වෙලා යන්නේ. ඊළඟට චක්කුන් අනත්තා, ඇස අනාත්ම වශයෙන් පුරුදු කිරීමෙන්. ඒ කියන්නේ ඒක නුවණින් විමසීමෙන්. ඒ වගේම රූපං අනත්තා, ඇහැට පෙනෙන රූපයන් තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේවල් වශයෙන් දැකීමෙන්. මේ ආදී කුසලයකින් තමයි කෙනෙක් තුළ තිබෙන අතිමානය, අස්මිමානය, හීනමානය, සෙය්‍යමාන, සදිසමාන කියන මේ මාන සියල්ලක්ම නිරුද්ධ වෙලා යන්නේ. ඒ සියල්ලගෙම නිරුද්ධ වෙච්ච තථාගතයන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා හෝ මේ ලෝකේ වැඩ සිටියාද? වර්තමානයේ තුල වැඩ සිටිනවාද? අනාගත ලෝකේ පහළ වෙනවාද? ඒ ශ්‍රාවකයන් තුල තියෙන සංසිඳුණු සිත. අන්න ඒක ඔබ අපේක්ෂා කරන්න. මේ ලෝකයේ සංසිඳුණු සිතක් අපේක්ෂා කරන්න. සංසිඳුණු මනසක් අපේක්ෂා කරන්න. ඔබ ගිහි ජීවිතය ගත කරනවා වෙන්න පුළුවන්. නමුත් ගිහි ජීවිතය තුල සංසිඳුණු මනසකින් කටයුතු කරන්න ඕනේ. අවබෝධයක් සහිත වූ ජීවිතයක් ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ අවබෝධය සහිත බව ඇති කරගන්න ඔබ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න. ඒ පිළිබඳව ධර්මඥානය දියුණු කරගන්න. ඒ පිළිබඳව ඔබේ අවබෝධය දියුණු කරගන්න. එතකොට තමයි ඔබට ආරක්ෂා උපකාරයේ ධර්මයෙන් ලබා ගන්න අවස්ථාව තියෙන්නේ. එහෙම නැතුව අපි මේ සංසාරෙදී අපි කොයිතරම් වාද කර කර එන්න ඇද්ද මේ ජීවිතවල, අතීතයේ ගෙවපු ජීවිතවල. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා එක්තරා භික්ෂුන් වහන්සේලා 39කට. ඒ 39 අතීතයේ බිලි කැපුම් කාලා ගලාගෙන ගිලේ ප්‍රමාණය සිහි කරන්න කියනවා. ඒතර උන්වහන්සේලා ඒක සිහි කරනවා. උන්වහන්සේට අතීතේ බලන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ වගේම උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේ වදාලා සත්තු වෙලා මරණයටපත් වෙද්දී ගලාගෙන ගිය පුලේ ප්‍රමාණයන් බිලි කැපුම් කනකොට මනුස්ස වෙලා සතුරන් අතින් මැරෙද්දී ගලාගෙන ගිය ප්‍රමාණය සිහි කරන්න. එතකොට ඒ සිහි කරද්දී මහා සාගර ජලයට වඩා වැඩි ප්‍රමාණයක් දැක්ක උන්වහන්සේලා. සංසාර ගමන ගැන කලකිරුණා. ජීවිත අවබෝධය ලැබුවා. නිකලෙස් වුණා. අපිට මේ හැකියාවක් නැති වුණාට අපිට හිතන්න පුළුවන්. අපිට හිතන්න පුළුවන් මේ ජීවිතේ මේ ගලාගෙන යන මිනිස්යන්ගේ රුධිරය අපිට කොහොම එකතු කළත්
දැන් මේ මොහොතේ කොයිතරම් සත්ත්ව ප්‍රජාවක් මේ ලෝකේ මැරෙනවද? මරනවද? බෙල්ල කපලා, ලී ගලාගෙන යන්න. නමුත් මහා සාගරේ පිරෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ කොයිතරම් විශාල ජීවිත ගණනාවක් අපි මේ විදිහට මරණයටපත් වෙන්නේ නැද්ද? ඒ හැම එකකම අපි ආවේ කෙලෙස් සහිතව. නිකලෙස් සිතක් උපදවා ගත්තා නම් ඒ විදිහේ ගමනක් අපිට දෙන්නේ නැහැ. නිකලෙස් සිතක් ධර්ම අවබෝධයට සුදුසු සිතක් උපදවා ගැනීම පිණිස අපේ තියෙන ලොකු බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් සහ ඒ සඳහා පවත්වන බලවත් වීරියක්. ඒ වීරිය තුළ අපිට මේ ජීවිතය ගැන අනිත්‍ය විදිහට කල්පනා කරන්න පුළුවන්. ඇස වෙනස් වෙලා යනකොට, නැසී වෙනසී යනකොට, ඒ නැසී වෙනසී යන ඇහැ ගැන, රූප ගැන ඒ මොහොතේ සිහි කරලා ඒ අනිත්‍ය වෙන ස්වභාවය අවබෝධ කරගන්න අපි දක්ෂ වුණොත් අන්න එදාට ඒ නිකලෙස් මාර්ගයට ඔබ පැමිණියා වෙනවා. ඊළඟට පංච උපාදානස්කන්ධය හඳුනා ගැනීම පිණිස රූපාදී ධර්මයන්, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම රූප මේ පංච උපාදානස්කන්ධ ධර්මයන් හටගන්න ආකාරය ඒකේ භාගතුන් වහන්සේ දේශනා කරන සමුදයංච අත්තගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං පජානාති. හට ගැනීම කියන්නේ මේ පංච උපාදානස්කන්ධය හටගන්න විදිය. සතර මහා ධාතුන්ගේ රූපේ විඳීම් ස්පර්ශය ආදී වශයෙන් හට ගැනීම. ඊළඟට සතර මහා ධාතු නැතිවීමෙන්, ඊළඟට ස්පර්ශ නැතිවීමෙන් පංච උපාදානස්කන්ධය නැති වියාම. ඊළඟට ආස්වාදය. මේ පංච උපාදානස්කන්ධය නිසා ලැබෙන යම් සැපක් සොම්නසක් ඇතනම්, ඒ සතුටක් සොම්නසක් ඇතනම් ඒ ආස්වාදය. ඊළඟට ආදීනවය. ආදීනවය කියලා කියන්නේ දුකක් දුම්නසක් ඇතනම් පංච උපාදානස්කන්ධය නිසා උපදින. අන්නේ කාරණාව ගැන. ඊට පස්සේ නිස්සරණය. නිස්සරණය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගෙන සදාහටම නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය සහ ඒ විදිහේ දැක්ම. මෙන්න මේ කාරණා වලින් කෙනෙක් අවබෝධයටපත් වුණොත් පංච උපාදානස්කන්ධය ගැන ඒ කෙනාට ඇති වෙනවා ජීවිතයේ යථාර්ථය පිළිබඳ වැටහීම. ඊළඟට ජීවිතයේ තියෙන ආදීනවය කියලා දෙයක්. ආදීනවය කියලා කියන්නේ මේ චක්කු රෝග, සෝත රෝග ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා. ඇස් රෝග, කන් රෝග ආදී මේ රෝගාබාධ. ඒතර මේ දේවල් ගැන මෙනෙහි කරනකොට එයාගේ ඒ මෙනෙහි කරන ශ්‍රාවකයාගේ හිතේ යම් බන්ධනයක් මේ ජීවිතේට තිබෙනවා නම් ඒ බන්ධනේ ටිකෙන් ටික ලිහිල් වෙන්න පටන් ගන්නවා. ඒ බන්ධනේ දුරු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ සඳහා වීරියක් ඕනේ. ඒ සඳහා බලවත් යොමු වීමක් ඕනේ. බලවත් සිහියක් ඕනේ. නුවණක් ඕනේ. මේ ලෝකේ කාමය කියන්නේ මනුස්සයාගේ හිත යට කරලා දාන දෙයක්. කැමැත්ත සිතේ උපදින සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. යානි චිත්‍රානි තතේව ලෝකි. තිට්ඨන්තු චිත්‍රානි තතේව ලෝකි. මේ කාමය කියලා කියන සංකල්පයක්. ඒ නිසා ඒක බැහැර කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ සංකල්පයක් වශයෙන් පවතින කාම අරමුණු, කාම සිතිවිලි ඒ පිළිබඳව යථාර්ථය අවබෝධ කරගත්තොත්, වටහා ගත්තොත් අන්න එදාට ඔබ වාදයේ මිදෙන සිතක් උපදවගත්තු කෙනෙක් වෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය අවබෝධ කරගත්තොත්, දැක්කොත් පංච උපාදානස්කන්ධයේ යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අන්න එදාට ඔබ වාදයේ මිදිච්ච සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අසකරණාසාදී ඉඳුරන්, ආධ්‍යාත්මික බාහිර ආදී ආයතනයන්, ස්පර්ශ ආයතනයන් හටගන්න නැති වෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන් වුණොත් අන්න එදාට ඔබ වාද කිරීමේ සිතින් මිදෙනවා. ඒ වගේම හේතුඵල ධම යම් දවසක ඔබට පටිච්චසමුප්පාද ධර්මයේ සමුදයත් නිරෝධයත් දැක ගන්න පුළුවන් වුණොත් අන්න එදාට ඔබ වාද කිරීමේ සිතින් මිදෙනවා. ඒ වාදයේ සඳහා වමනා කරන ඒ සිතෙහි ස්වභාවයෙන් ඔබ සදාටම නිදහස් වෙලා යනවා. ඉතින් ඒ නිසා අපිට මේ ධර්මයේ ලැබෙන උපකාරයේ භාගතුන් වහන්සේ පෙන්ලා දුන්නා. ඒ තමයි එවැනි වූ සංසිඳීමකට, එවැනි වූ අවබෝධයකටපත් වෙච්චි සිතක් ඇති කර ගැනීම තමයි රැකවරණය. ඒ නිසා ඔබටත් අපි ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ දහම් කරුණු වල උපකාරයෙන් වාද කිරීමෙන් සදාටම නිදහස් වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණ මෙනෙහි කරගන්න පුළුවන්, යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න පුළුවන් සිතක් ඇති කරගන්න මේ දහම් කරුණ උපකාර වේවා. අද දවසේ මේ සදහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ
එංගලන්තයේ මහමෙවුනා අසපුවට සම්බන්ධව කටයුතු කරන ලාල් රණසිංහ මහත්මයා, තිලානි රණසිංහ මහත්මිය සහ සචිනි චවිනි රණසිංහ කියන දරුවන්, ඒ වගේම චාන්දනී රණසිංහ මහත්මිය සහ ශිහානි රණසිංහ දියණිය ඇතුළු ඒ පින්වතුන් විසින් රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආශිර්වාදය දායකත්ව දරන සියලු පින්වතුන්ට සැලසේවා. සියලු දෙවියෝද උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස සියලු පින් උපකාර වේවා. දායකත්වයේ දරන පින්වතුන් නමින් මේ පරිලෝකීය ඒ රණසිංහ දෙමව්පියන්ට, විජය සිරිවර්ධන දෙමව්පියන්ට, සරත්, සුසන්ත, රංජිත්, ආනන්ද රණසිංහ කියන සහෝදරයන්ටත්, ඒ වගේම නීල් විජය සිරිවර්ධන කියන සහෝදරයාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන් නමින් මේ පරිලෝකීය සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. සංසාර දුකින් අත මිදෙන්නට රැස් කළ සියලු පින් උපකාර වේවා. ඒ වගේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරයන් ඇතුළු හැම දිනාටමත් ලාල් රණසිංහ මහතා, තිලානි මහත්මිය, සචිනි චවිනි දරුවන්, චාන්දනී මහත්මිය, ශිහානි රණසිංහ දියණිය කියන පින්තුන් ඇතුළු දායකත්වයේ දරූ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාද නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිස සියලු පින් උපකාර වේවා. රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්තුන්ට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්ව දරන සියලු පින්තුන් ඇතුළු ලෝකවාසී සියලු සත්වයන්ට අනුමෝදන් වෙත්වා. හැම දිනාටම මේ සතර කතරින් අත මිදීමේ දුර්ලභ වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.